අරුණ. Sri Lanka's breakfast show. Hi Bowan, වනක්කම්, good morning, assalamu alaikum, සුබෝදෑසනක් දෙරණ අරුණ අද දෙසැම්බර් මාස 9 වෙනිදාත් මෙතෙන් සිට ආරම්භ කරන්නේ අපි මේ වෙලාවේ උදෑසන වැඩසටහන අතර ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන. අද ප්‍රධාන සිරස්තල විදියට මම මේ වෙලාවේ කොවිඩ් නැතුව මොන හරි එකකින් පටන් ගන්න පුළුවන් වැඩසටහන කියලා. හැබැයි කොවිඩ් තමයි පුවත්පත් ගණනාවක ප්‍රධාන සිරස්තලය. ඒ අතර එක කතාවක් තියෙනවා. ඒ කතාව තමයි ප්‍රධාන සිරස්තලයේ අද පුවත්පතේ බන්ධනාගාර රැඳවියන් 8,000කට කඩිනමින් නිදහස ලබා දෙනවා කියන කාරණය. බන්ධනාගාරගතව සිටින මේ රැඳවියන් නම් වශයෙන් 8,000ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් උච්ච රාජ්‍ය අමාත්‍ය ලෝහන් රත්වත්ති මහතා පාර්ලිමේන්තුවේ කිව්වා. ඔහු කියන්නේ වැඩිවීමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා මේ පියවර අනුගමනය කරනවා කියන එක. ඒ වගේ මේ වන විට රට පුරා බන්ධනාගාර 28ක රැඳවියන් 28951ක් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ කියන්නේ මේ 28000 20000ට බස්සන්න තමයි උත්සාහ කරන්නේ රජය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වලා ඔහු කියන්නේ සිව් අවුරුදු සමාව ලබා දීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහි අනුමත වූ දඬුවම් කාලයේ වසර 20කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වනවා. ඒ අනුව තමයි මරණ දඬුවම නියමුවන්ගේ දඬුවම් කාලය වසර 20කට අඩු වනවා. ඒ වගේම මීට සිව් අවුරුදු සමාව දීම වසර 40ක් තුල ක්‍රියාත්මක වෙලා නැහැ කියලත් මෙහිදී සඳහන් කරනවා. මීට අමතරව සුළු අප ගෙවීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ අප මුදල් අමාත්‍යාංශය මූලික වෙලා ගෙවා දැමීමටද බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරනවාද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට එය වාර්තා කළා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේකෙදි ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවත් ඒ වගේම බොහෝ දෙනෙකුත් කියන කාරණේ තමයි මොකද දීර්ඝ කාලීන නඩු කටයුතු සිද්ධ වෙලා ඒ වගේ ප්‍රතිඵල විදිහට වැරදිකරුවෝ බවට පත්වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය මිනිමරුවන් ලෙසට එහෙම නැත්නම් ඝාතකයන් ලෙසට චෝදනා ලත්තා. ඒ වගේ මහා පරිමාණ ජාවාරම් කරුවෝ විදිහට මේ අයට නිදහස දෙනවද කියන ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ සමාජය තුළින් ඇහෙන්නේ. එහෙම දෙන්නද? එහෙම නිදහස දෙන්නද මේ අවස්ථාව පෑදුනේ කියන එක. කෙසේ වෙතත් මේ ගැන තර්කයක් මතුවලා තියෙන වෙලාවක තමයි අපි එන්නේ. දැන් බන්ධනාගාර පොකුර සහ මිනුවන්ගොඩ පොකුර පෑලියගොඩ පොකුර වෙන් වෙලා තියෙනවා. ඒ හින්දා බන්ධනාගාර පරිසරය තුල එහෙම නැත්නම් රඳවලා තියෙන්නේ නිරීක්ෂිත පරිසරයක් තුල නිසා වෙන්නේ අය වෙන් කරලා තියෙනවා කියලා තමයි වසංගත රෝග විද්‍යා ඒකකයේ මේ අලුත් පොකුර බන්ධනාගාර පොකුර විදිහෙන් නම් කිරීමත් එක්ක සඳහන් කරන්නේ. බන්ධනාගාර පොකුර 2569 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. අද ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ පුවත්පතේ වාර්තා කරනවා. වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක් තුල කරපු PCR පරීක්ෂණ වලින් පසුව ඊයේ නව කොවිඩ් ආසාදිතයන් 272ක් හඳුනාගෙන තියෙනවා කියලා බන්ධනාගාර තුල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තුල කොවිඩ් පොකුර 2569 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. බන්ධනාගාර කොමසාරිස්වරයා තමයි අද දවසේ මේ සම්බන්ධයෙන් කියන්නේ. විශේෂයෙන්ම පිරිමි නිලධාරීන් සහ කාන්තා නිලධාරීන් 94 දෙනෙකු මේ අතරේ ඉන්නවා කියලා සඳහනේ දක්වා තිබෙනවා. ඒකම පෑලියගොඩ සහ දිගුලපිටිය කොවිඩ් පොකුර 25215 දක්වා ඉහළ ගිහිල්ලා සමස්ත ආසාදිතයෝ සංඛ්‍යාව 28850යි. සුව වෙච්ච පිරිස 21258යි. මරණ 142ක් රට තුලින් වාර්තා වෙනවා. මේ කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාව ඔබට ඉදිරිපත් කරන්නේ. මේකම කොටස ඊයේ රාත්‍රී 10 වෙනකොට තියෙන තත්ත්වය ගත්තොත් විශේෂයෙන්ම අද දෙරණ SMS පණිවිඩයක් ඔබට ලබා දුන්නා. ඒ තමයි 797 දෙනෙක් කොවිඩ් ආසාදිතයෝ විදිහට වාර්තා වුණා. දෙවනි රැල්ලේ මුළු ගණන 25822 දක්වා ඉහළ ගියා. 28580ක් දක්වා තමයි අපි මුළු ගණන වාර්තා කළ මීට ඉස්සෙල්ලා. ඉතින් මේ සංඛ්‍යාව තමයි අද පුවත්පත මේ විදිහට වාර්තා කරන වෙලාවේ අරුණ පුවත්පත වාර්තා කරන්නේ ඊයේ රාත්‍රී සංඛ්‍යාව 797ක් විදිහට ඉහළ ගියා කියලා. මේ 797ත් එක්ක දැන් මේක සමාජගත වෙලාද නැද්ද ලොකු කතිකාවක් යලිත් ආපහු පාරක් නිර්මාණය වෙලා තියෙන වෙලාවේ ඇත්තටම මම හිතන්නේ වසංගත රෝග විද්‍යා ඒකකේ වුණත් ඔක්කොම සෑහෙන මේ සම්බන්ධ තොරතුරු වාර්තා කරන අංශ අපිට ඇත්තට හරියටම තොරතුරු කියනවා නම් ඉතා වටිනවා. මේ සම්බන්ධයෙන් ප්‍රතිශතයක් විදියට කොච්චරද කියලා. මම ඉන්නේ ඉස්සෙල්ලා වැඩසටහනේ මුලති විච්ච සංඛ්‍යා ලේඛනත් එක්ක අරගෙන බැලුවෙන් පස්සේ ඊයේ දවසට කරපු PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ ගිහිලා තිබෙනවා වාර්තා වෙනවා. දැන් PCR පරීක්ෂණ 13000ක් විතර ප්‍රමාණයක් වෙනවා. ඒතකොට පෙර වාර්තා උනේ PCR පරීක්ෂණ 10000ක විතර සීමාවේ 10000 තියෙනකොටත් අපිට ආව 500 ගණන් 600 ගණන්. ඒත් එක්කම දැන් ඊයේ වාර්තා වෙච්ච පිරිස 797 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ඇත්තටම ගණනින් බැලුවන් පස්සේ එළියේ ඉන්න අයට අපේ මාධ්‍ය කණ්ඩායම් වලට අපිට හිතෙන දේ තමයි
කොවිඩ් රෝගීන් එන්න වැඩි වෙනව නේද කියලා. හැබැයි ආසන්න වශයෙන් වාර්තා වෙච්ච පරීක්ෂණ ප්‍රමාණය සහ ඒවට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස ගත්තයින් පස්සේ වාර්තා වෙච්ච පිරිස නැත්නම් මේ පොසිටිව් රේට් එක 104 මට්ටමේ යනවා කියන එක පේන්න තියෙන කාරණයක්. 104ත් 4.2ක්. ඉතින් පරීක්ෂණ සංඛ්‍යාව 13000 දක්වා වැඩි වෙලත් 104 සීමාවේ තියෙන්නේ. පෙර තිබුණෙත් 104 සීමාවේ. මේක හොඳ තත්ත්වයක් කියලා සමහරට අපිට ගණන් එක්ක කතා කරනකොට කියන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. පරීක්ෂණ ගාන වැඩි කරන්න වැඩි පිරිසක් වාර්තා වෙනවා කියන්නේ බොහෝ පිරිසක් මේ සමාජය තුළ තවමත් ඉන්නවා. මේ පරීක්ෂණ සංඛ්‍යාව 15000 විතර තව දක්වා ඉක්මවා ගියත් මේ සංඛ්‍යාවම හිටියේද. මේ අතර කොරෝනා මලසිරුරු 16ක් ගොඩ ගැසීද කියන මව්බිම් පුවත් වාර්තා කරනවා. නමුත් මීට වඩා ගණනක් තමයි ඊ අද දෙරණ වාර්තා කළේ රාත්‍රියේ. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මේ මෘත ශරීරාගාලේ කොරෝනා ආසාදිතව මිය ගිය 16 දෙනෙකුගේ මෘත ශරීර දින කිහිපයක සිට තිබෙනවා කියලා කියනවා. මේ මරණකරුවන් වාර්තා වෙන්නේ මාලිගාවත්ෙන් 5 දෙනෙක්, මරදානෙන් 3 දෙනෙක්, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 3 දෙනෙක්, කොම්පඤ්ඤ වීදියෙන් 2 දෙනෙක්, දෙමටගොඩ ගොතටුව යන ප්‍රදේශවලින් එක් අයෙකු බැගින් කියලා වාර්තා වෙනවා. ඉතින් කොරෝනා ආසාදිතව මිය ගිය බවට හඳුනාගත් අයගේ මලසිරුරු පැය 24ක් තුළ ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණත් ආදාහනයට විරුද්ධ ඇතැම් පාර්ශවයන්ගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් මේ මෘත ශරීර මෙලෙස ගොඩ ගැසී තිබෙනවා. මේ සංඛ්‍යාව 16 කියලා මව්බිම් පුවත්පත වාර්තා කරාට අද පුවත්පත අරුණ පුවත්පත වාර්තා කරන්නේ මේක 19 දක්වා ඉහළට ගියා කියලා. විශේෂයෙන්ම මින් ඇතැම් මෘතදේහයන් දින 10කට අධික කාලයක් මෙසේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණ වල තැන්පත් කරලා තියෙනවා. කොරෝනා ආසාදිත මේ මෘතදේහයන් ගේ විශාල ප්‍රමාණයක් පිරිමි පුද්ගලයන්ගේ ඒ වගේම මේ නිවෙස්වල මිය ගියන් පස්සේ සිදු කරපු PCR පරීක්ෂණවලදී කොවිඩ් විදිහට වාර්තා වෙච්ච පුද්ගලයෝ මෙතන ඉන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. අද මේ සියලු තොරතුරු උපුටා දක්වන අප අරුණ පුවත්පතේ සිරස්සලෙන්. ඉතින් මේකත් එක්කම බලන්න තියෙන කාරණේ තමයි විශේෂයෙන්ම දැන් ගත්තොත් මේ ප්‍රදේශයන් සමහර හුදකලා කරලා තියෙන ප්‍රදේශවල දින ගණන ඉතා විශාල දින ගණනක් දින 48ට පැනලා තියෙන දින 50කට ආසන්න කාලයක් මේ අය හුදකලාවේ ඉන්නවා. එතකොට මේ මහල් නිවාස සංකීර්ණ ආශ්‍රිතව පවුලට එක බැගින්වක්වත් PCR පරීක්ෂණයක් සිදු නොවුනොත්, ඒ වගේම මේ වතු ප්‍රජාව ආශ්‍රිතව පවුලට එක බැගින්වක්වත් නියදියක් ලෙස PCR පරීක්ෂණයක් සිදු නොවුනොත් මේ අයට තව දුරටත් මේ දින 50ක කාලය වගේම කන්න බොන්න දුන්නා කියලා ඉන්න පුළුවන් වේද කියනස් ඇතුළට වෙලා දවසින් දවස පීඩනය වැඩි වෙනවා. ඉතින් ඒකත් එක්ක ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක රජය විසින් පැහැදිලි කළ යුතුයි. මේ අතරම අද ඩේලි නිවුස් පත්පතේ වාර්තා කරනවා තවත් සිරස්සල වාර්තා කිහිපයක්. ඒ අනුව තමයි ලේඩි රිජ්ජෝ එකේ සිදුවෙච්ච මරණය සම්බන්ධයෙන් ඒ අනුව ලාබාලතම කොවිඩ් මරණය තමයි රිජ්වේ රෝහලෙන් වාර්තා වුණේ. වයස දින 20යි. අද දවසේ ප්‍රධාන සිරස්සලයක් ලෙස එය වාර්තා කරන ඩේලි නිවුස් පත්පත. ශ්‍රී ලංකාවේ ප්‍රථම ආසාදිත ලදරු මරණය ඊයේ වාර්තා වුණා. කොවිඩ් ආසාදිත ලදරු මරණය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අලුයම් කාලේ තමයි ඇතුළත් කළ දින අලුයම් කාලේ ඇතුළත් කළ දින 20ක් වයසක දරුවෙක් මෙහෙම මිය ගියා කියලා මේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය ප්‍රකාශ කරනවා. විශේෂඥ වෛද්‍යතුමා රෝහලට ඇතුල් කරන අවස්ථාවේ තදබල නියුමෝනියා තත්ත්වයෙන් සිටියා. පරක් වෙලා තමයි ඇතුල් කරේ කියලා සඳහන් කරනවා. ඉතින් ඒකත් එක්ක මේ වාර්තාව අද අරුණ පුවත්පතෙන්. කොවිඩ් මෘතදේහ වලට මිනි පෙට්ටිය ඇතුළු සියලු වියදම් රජයෙන් දරනවා කියලා රජය කරන ප්‍රකාශයකුත් අරුණ පුවත්පතේ වාර්තා කරනවා. ඒ අනුව තමයි මේ මෘතදේහ සියල්ල රජයේ වියදමෙන් ඒ කටයුතු ආදාන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වෙනුවෙන් පැහැදිලි උපදෙස් සෞඛ්‍ය අංශවලට ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. ජාති ආගම් ભેදයෙන් තොර තරාතිරම නොබලා සෑම පුද්ගලයෙකුටම රජයේ වියදමින් මේ සේවාව සලසන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතරම ජාතික රෝහලේ මුණුතැන්ගෙයි 15කට කොවිඩ් වැළඳිලා තියෙනවා. දන්ත රෝහලටයි වකුගඩු රෝහලටයි කැම ගෙනියන්නෙත් මෙතනින්මයි. මුළු තැන් ගෙවල් දෙකම වසා දමන්නට කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා රෝගීන්ට කැම පාසල් පිටින් දෙන්න පටන් අරන්. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ වාට්ටුවත් වසා දමලා තියෙනවා. ඔබ දන්නවා ඉතා විශාල පිරිසක් හෘද රෝග ඒකකයේ මේ පොරොත්තු ලේඛනයේ ඉන්න පිරිසක් ඉන්නවා. එහෙම වෙද්දී මේ වාට්ටුව වසා දැමීමත් එක්ක තවදුරටත් මේ තත්ත්වය උත්සන්න වෙනවා. ඉතින් කෙසේ වෙතත් වාට්ටුවේ සේවය කළ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වීමත් එක්කයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. මේ අතරම ගම්පොළ රෝහලේ ඉන්න වෛද්‍යවරුන් 50ක් මේකට නිරෝධායනයට ලක් වෙලා තියෙනවා. $50
doctors at Gampala Hospital quarantine වාර්තා කරන්නේ අද සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වෛද්‍යවරුන් 50ක් නිරෝධායනයට ලක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් 2 දෙනෙක් ඉන්නවා මෙතන. හෙද කාර්ය මණ්ඩලයේ 19ක් ඉන්නවා. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 13ක් ඉන්නවා. රෝහල් පොලිසිය 4 දෙනෙක් මේ විදිහට නිරෝධායනයට ලක් කරලා තිනවා. අප මුල සිටම සඳහන් කරපු තත්ත්වයන් තමයි මේ වෛද්‍ය කාර්ය මණ්ඩල සහ සෞඛ්‍යාංශ වලට විශේෂයෙන්ම මේ කොවිඩ් ආසාදනය වුණොත් තියෙන බලපෑම මීට වඩා ප්‍රශ්නයක් බවට පත් වෙනවා කියන එක ඉතින් ඒකේ ඒකට උදාහරණයක් ගම්පොළ රෝහලින් වාර්තා වෙනවා. මේ අතරේ වෛද්‍ය සිසුන් 7 දෙනෙකුට කොවිඩ් හැදිලා තියෙනවා. අපි ගැන බලන්න කවුරුවක්වත් නැහැ කියලා ඒ අය කරන චෝදනාව අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. කරාපිටිය අනධ්‍යයන සේවකයෝ වර්ජනයක නිරත වෙනවා. විසඳුම් නැත්නම් දැඩි පියවර ගන්නවා කියලා යෝන් කියන්නේ. වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තමයි මේ ගැන කියලා තියෙන්නේ. ඉතින් මේ ඔවුන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්නය. අද ලංකාදීප පුවත්පත කියනවා එතකොට දැන් බන්ධනාගාර පොකුර උනා. එතකොට ඊළඟ පොකුර පොලිස් පොකුර. එහෙමද? පොලිස් මූලස්ථානයේ 150කට කොවිඩ් දිලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අතර ඉන්නවා කියලායි ඔවුන් ලංකාදීප වාර්තා කරන්නේ. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියලා පොලිස් පොකුර 1429කට ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඉතින් ඒ අනුව තමයි පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට සහ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ රියදුරන් සහ ඔවුන්ගේ සමීපතයන් ඇසුරු කරපු අය නිරෝධායනයට ලක් කර ඇති බව කියන්නේ. අද අරුණ කියනවා ප්‍රධාන සිරස්තලයේ විදිහට කාර්ය මණ්ඩලය සමගම පොලිස්පති නිරෝධායනයට ලක් කළ බව. ඒ අනුව ලංකාදීපයේ කියන ජ්‍යෙෂ්ඨ නිලධාරියා පොලිස්පති බව අරුණෙන් තහවුරු කරනවා. පොලිස්පතිරාගේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වීමත් සමග පොලිස්පති චන්දන වික්‍රමරත්න මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය පෙරේදා සිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව මේ වාර්තාවේ කියන්නේ. කෙසේ වෙතත් මූලස්ථානයේ අනෙකුත් අංශවල නිලධාරීන්ට පොලිස්පති කාර්යාලයට යාමද පෙරේදා සිට සීමා කරන්නට සිදුලා තිබුණා. ඒ වගේම පොලිස් මූලස්ථානයේ සම්පූර්ණයෙන්ම විස බීජ හරණය කළා. දුරස්ත ලෙස සේවය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා තියෙනවා. පොලිස්පතිවරයා යටතේ ඇති බුද්ධ්‍යංශය වන පොලිස් විශේෂ කාර්යාංශයේ මල්ලසේකර මාවතෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග එහි නිලධාරීන්වත් ස්වයං නිරෝධායනයට ලක් කරලා තියෙනවා. මේ අතර රැඳවුවන් සංඛ්‍යාව සම්බන්ධයෙන් අපි වාර්තා කළ එක පැත්තකින් බන්ධනාගාරය අනික් පැත්තෙන් පොලිසිය මේ අතර තමයි තිහාරියටත් අටලුගම ලෙඩේ හැදිලා තියෙනවා කියලා අද මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. මොකද්ද මේ ලෙඩේ? නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ ජනතාව PCR පරීක්ෂණ ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් උද්ගත වෙලා තියෙන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂ මිගාරයපා මහතා කියනවා. ඒ අනුව පසුගිය 7 වනදා PCR පරීක්ෂණ කිරීමට උත්සාහගත් අවස්ථාවේ ජනතාවගේ විරෝධයක් ඇති වුණා කියලා කියන්නේ. පසුව මෞලවි කෙනෙක් සමග සාකච්ඡා කළා එය සමතයකට පත් කිරීමට ක්‍රියාමාර්ග ගත්තා කියලා කියන්නේ. යුනයිටඩ් මාවත, වාරණ පාර, දර්ග මාවත, ගොඩල්ල මාවත, නිද්‍ර මාවත යන ප්‍රදේශවල PCR කිරීමට අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් ඔබ දන්නවා දැන් මේ අටලුගම තියෙන තත්ත්වය. ඉතින් මේ තත්ත්වය තිහාරිය ඇති කරගන්න එපා. PCR පරීක්ෂණ සඳහා යොමු වෙන්න. තිහාරිය අය PCR වලට බියේ ගැහෙනවාදයි සොයයි කියලා කියන්නේ අද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ ගැන අනවශ්‍ය බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. ඉතින් ඔබ පරීක්ෂණ සඳහා මුල් වුණොත් ඔබේ පවුල අනිකුත් සියලු දෙනා බේරගන්න පුළුවන් වේවිද? ඔබ දැක්කා අටලුගම තත්ත්වය මරණ වාර්තා වුණා. ඒ වගේම තමයි බොහෝ පිරිසක් ආසාදිතයෝ බවට පත් වුණා. ඒ මුල් අවස්ථාවේදීම ඔවුන් මේ සඳහා යොමු නොවීම. මේ අතර PHI මහත්තුරු අටලුගම යන්න බෑ කියලා කියනවා. ඒගොල්ලන්ට පොලිස් ආරක්ෂාව දෙන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ තත්ත්වයට යන්නේ නැහැ කියලා කියන්නේ මේක. ඉතින් ඒ අනුව තමයි පරීක්ෂාවන් සඳහා වුන් යන්නේ නැත්නම්. ඉතින් මේ ජනතාව තවත් අසරණ වෙනවා. මේ ගම්මානයේ එක් පුද්ගලයෙක්ගේ ක්‍රියාකාරකමක් එක්ක තමයි ඔබ දැක්කේ මේ තත්ත්වය ඇතිවීම. ඉතින් මේ ගම්මානයේ පවුල් 20000ක් පමණ ජීවත් වෙනවා. ඇතැම් අය වැරදි මත දරනවා. PCR පරීක්ෂණ පවා ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් මහින්ද්‍ර බාලසූරිය මහත්මයා කියනවා මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ වැඩිම කොරෝනා ව්‍යාප්තියක් ඇති කොළඹ මහනගර සභා සීමාවටත් වඩා වේගයකින් නටලුගම් ප්‍රදේශය පුරා මේ වෛරසය පැතිරී යමින් පවතිනවා කියලා මෙහිදී සඳහන් කරනවා. ඉතින් ඒ හින්දා තමයි මේ ඉල්ලීම කරන්නේ. ඉතින් පහුගිය දවස්වල 115 විතර වාර්තා වුණා කොළඹ ප්‍රදේශයේ ප්‍රතිශතයක් විදිහට ගත්තම. ඉතින් ප්‍රමාණය දැන් 108 දක්වා විතර අඩු වෙලා තිබෙනවා කියලා තමයි සංඛ්‍යාලයක ගණන් එක කතා කරාම පේන්න තියෙන්නේ. හැබැයි ඒ වුණාට මීටත් වඩා වේගයකින් නටලුගම පැතිරෙනවා කියන එක අද ඔවුන් තහවුරු කරනවා. ගාල්ලේ සියලු පාසල් වසා දමා තිබෙනවා මේ කොවිඩ් තත්ත්වයන් එක්ක අද දවසේ ප්‍රධාන සිරස්තලයක් විදිහටයි අද පුවත්පත ගෙනෙන්නේ. තිස්ස මහරාමේ සියලු පාසල් හෙට වැසෙනවා. සඳුදා විවෘත වෙනවා කියන්නේ අරුණ පුවත්පතේ තොරතුරු වාර්තාව. වීරවිල එලිමහන් සිර කඳුරෙන් කොවිඩ් රෝගීන් 47ක් වාර්තා වුණත් එක්ක තමයි හෙට ඉඳලා ලබන සඳුදාතෙක් පාසල් වසා තැබෙන්නේ. වසංගතය හමුවේ පාසල් වහන්න අවශ්‍ය නැහැ කියලා යුනිසෙෆ් සංවිධානය කියන එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය තමයි කියන්නේ මේ වසංගත තත්ත්වයත් එක්ක පාසල් වසන්නට එපා කියලා. ලෝපුරා රටවල් රැසක මහා පරිමාණයෙන් පාසල් වසා දැමීම නිසා 2020 දෙසැම්බර් මාසයේ
මාසේ ලෝපුරා මිලියන 320ක් පාසල් වලින් ඈත් කරලා තියෙනවා කියලා UNICEF එක කියනවා. ඔවුන් කියන්නේ පාසල් විවෘත කර තැබීමෙන් අත්වන ප්‍රතිලාභ පාසල් වසා තැබීමෙන් ලැබෙන ප්‍රතිලාභ වලට වඩා බෙහෙවින් වැඩි කියලා. ඒ නිසා පාසල් වසන්න එපා කියලා තමයි UNICEF එකත් දැන් කියලා තියෙන්නේ. අමාත්‍යාංශයේ අවසරයක් නැතිව පොතුවිල් උපාධ්‍යාපන කලාපයක් වහාම ප්‍රතිසංවිධානයක් කරනවා කියලා ඇමති GL පිරිස් මහත්මයා සඳහන් කළා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කෙරෙන නැගෙනහිර පළාත් සභාව පොතුවිල් වල උපාධ්‍යාපන කලාපයක් අරගෙන යනවා. ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු අවසරයක් දීලා නැහැ. ජනවාර්ගික පදනම මත අධ්‍යාපන කලාප කාර්යාලය පිහිටීම් ප්‍රතික්ෂේප කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මේක හැමෝම බෙදෙන්න දරන උත්සාහය තමයි කනගාටුවට කාරණේ එකතු වෙන්න අවස්ථාව ඇති කරගන්නට වඩා පුළුවන් තරම් බෙදිලා කොටස් විදිහට ගියන් පස්සේ අවසානයේ රටක් තමයි නැත්තේ. එක ශ්‍රී ලංකාවක් තමයි නැත්තේ. අපි සෞඛ්‍ය උපදෙස් මත විදේශ සංචාරකයන්ට එන්න අවසර ලබා දෙනවා කියලා ජනාධිපතිවරයා උපදෙස් ලබා දීලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රදේශවලට හඳුනාගත් ප්‍රදේශවලට සංචාරකයන් ගෙන්වා ගැනීම ඒකම මේ ක්‍රමය අනුගමනය කරන්න කියලා කියලා තියෙනවා. ට්‍රැවල් බබල්ස් ඒ විශේෂයෙන්ම ගුවන් තොටුපළ සංචාරකයන් රට විවෘත කිරීම සම්බන්ධයෙන් මේදී කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම මම හිතන්නේ රුසියානු යුක්‍රේන සහ මේ කලාපය ආශ්‍රිතව විශේෂයෙන්ම සීත කාලේ හින්දා අවුරුදු ගාණක් තිස්සේ ලංකාවට ආපු පිරිස ඉන්නවා. ඒ අයගේ ඉල්ලීම වෙන්නේ ඒ අය ඇවිල්ලා එක දිගට මාසයක් විතර කාලයක් නවතිනවා. එක හෝටලෙක් කොහෙවත් යවන්න අවශ්‍ය වන්නේ බීච් එක විතරයි. ඉතින් ඒ අවස්ථාව දෙන්න කියලා මොකද PCR පරීක්ෂණ එනකොටත් කළා මෙහෙදිත් කරලා ඒ අය නිරෝධායනයේ හෝටලෙම රැඳී ඉන්න ඉඳා. ඊයේ කෑගල්ලේ පැනිය ගන්න ගොඩ දෙනෙක් ගිහිල්ලා තිබ්බා. නොමිලේ බෙහෙත් නොමිලේ කොවිඩ් කියලා තමයි දරුණු පුවත්පතේ ඡායාරූපය වාර්තා කරන්නේ. කෑගල්ල උඩමාගම ශ්‍රී භද්‍රකාලී දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර මහත්මයා විසින් කොවිඩ් රෝගයේ ඔසුවක් ලෙසින් හඳුන්වා දීලා තියෙන මේ පානය ඊයේ ජනතාවට නොමිලේ බෙදා හැරීමට කටයුතු දා තිබුණා. ඒ ලබා ගැනීමට පෙර දිනේ සිට පිරිස් පැමිණ තිබුණා. අද දවසේ මේ වාර්තාව ගැන ගෙනෙනවා. ඉතින් මේක නොමිලේ කොවිඩ් හදන පොකුරක් බවට පත් වේවිද කියන ප්‍රශ්නාර්ථ තමයි මතුවෙන්නේ. කෑගල්ලේ කොරෝනා පැනියට මිනිස්සු පොර කනවා. පැනිය බොන්න යන අයගෙන් අලුත් පොකුරක් හැදේවි කියලා වාර්තා වෙනවා. ඉතින් නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ අද දවසේ මේක ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. ඉතාමත් ලස්සනට ඇතුල් පිටු වාර්තාවක් එක්කම මේ සඳහන මං හිතන්නේ ඒ හින්දාම උපුටා දැක්වීම වැදගත් වෙනවා. වෙද මහත්මයා ඇතුළු කණ්ඩායම කියලා තිබිච්ච කාරණයක්. ඒ තමයි මේක කියලා තියෙන වීර භද්‍ර ධම්ම කොරෝනා නිවාරණ ප්‍රතිශක්ති ජීව පානය කියලා. නිවාස 500ක් උදෙසා එක් නිවසකට මේ පානය බෝතලයේ කාලයක ප්‍රමාණයක් ලබා දීමේ මහා දන්සලක් ක්‍රියාත්මක වෙනවා කියලා ඒ අය වේලාසන බෝඩ් ලෑල්ලක් දාලා තියෙනවා. ඉතින් මේක කියලා තියෙනවා සැලක කොරෝනා නීති අනුගමනය කරමින් එක් නිවසකින් එක් පැමිණ ගන්න කියලා. ඉතින් විශේෂයෙන්ම දන්සල් වගේ දේවල් ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා මේ ගැන කල්පනා කරලා බලන්න ඕන. මෙහෙම ජනතාව වෙනවා. මොකද ජනතාවට මේ කියන නිරෝධායන නීති රීති මේ දේවල් ඔක්කොම අනුගමනය වෙනවා. මොකද වේද මහත්මයා කියන ආකාරයට පැනිය බිව්වෙන් පස්සේ කොවිඩ් උත් ඉවත් වෙනවා නම් ඉතින් විශ්වාස කරනවා එතකොට ප්‍රශ්නයක් නෑ කියලා තනිත් පැත්තට. ඉතින් කෙසේ වෙතත් මේකත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය අද සෑම පුවත්පතක්ම වාර්තා කරනවා. ඒ වගේම කොවිඩ් පැනිය බොන්න දහස් ගණනක් පොලිමේ ඇවිල්ලා දිස්ත්‍රික් ලේකම්ගේ අනින් බෙදා හැරීම් නැවතිලා තියෙනවා කියලායි මේ සඳහන් කරන්නේ. මේ පැනිය ලබා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මහා සංඝරත්නය ආරක්ෂකංශ සමාජිකයන් ජනතාව අතරට පැමිණ සිටියා. මේ ඒ ගැන වාර්තාව. ඉතින් මුල ඉඳලම කියපු කාරණය තමයි මුලින්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂාවන් සඳහා යොමු වෙන්න අවස්ථාවක් දෙන්න කියන එක. ඉතාමත් කෙටි සාම්පල් එකක් තමයි පොඩි සාම්පල් එකක් තමයි කරලා තිබුණේ. ඒක තව පිරිසකට දෙනවා කියලා තිබුණා. පොලිසියට දෙන්න කියලා උපදෙස් ලබා දීලා තිබුණා. රාජ්‍ය අනුග්‍රහය සඳහා ලැබෙනවා කියලා කිව්වා. එහෙමනම් ඒ සම්බන්ධයෙන් කරපු නිරීක්ෂණ මොනවද? ඒවෙන් පස්සේ ලැබිච්ච වාර්තාවන් මොනවද? තව කී දෙනෙකුට අමතරව මේ පැණි පානය කිරීම සඳහා අවස්ථාව දුන්නද? ඉතින් මේ ප්‍රශ්නාර්ථ ටික තියෙද්දි තමයි මේතර ජනතාවත් මේ පැණිය සාර්ථක වුණා කියලා පොඩි සාම්පල් එකකින් වාර්තා වීමත් එක්ක යන්නේ. ඊට වඩා තවදුරටත් මේ සම්බන්ධයෙන් අදාළ නිරීක්ෂණ කටයුතු සිදු කරන්න අවශ්‍ය කාල වේලාව ලබා නොගැනීම කනගාටුවයි. පැණිය ගැන තවම විධිමත් පර්යේෂණයක් නැහැ කියලා අතිරේක ආහාරයක් විදිහට මේක දෙන්නේ කියලා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව සහ ජාතික කොවිඩ් මර්ධන දේශීය වෛද්‍ය කමිටුව විසින් මේ අනුමැතිය ලබා දුන්නා කියලා තමයි වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මේ අතරම සිසිර ජයකොඩි ඇමතුමා කියනවා මහරගම නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය සේනක පිළපිටියගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති කමිටුව මගින් මේ පැණිය පිළිබඳ සායනික පරීක්ෂාවක් සිදු කරනවා කියලා සඳහන් කියලා තියෙන්නේ. මේ අතර ධම්මික පැණිය සහ මහාචාර්ය පරීක්ෂා පිළිබඳව ලංකාවේ ප්‍රකට මහාචාර්යවරයෙක් වෙච්ච ඒ වගේම ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමා අදහස් පළ කළා තියෙනවා. ධම්මික බණ්ඩාර වෙද මහතාගේ පැණිය සම්බන්ධව පරීක්ෂා කිරීමට බටහිර වෙද
මහතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා. ඒ අය බටහිර වෙදකම සහ සම්බන්ධ මහාචාර්යවරු කියනවා. මේක හරි පුදුම කතාවක්. හෙළ වෙදකමේ බෙහෙතක් ගැන පරීක්ෂා කරන්න බටහිර මහාචාර්ය වෙද මහත්තුරු කිහිප දෙනෙක් පත් කරලා තියෙන එක. ඔය මහාචාර්යවරුන්ගෙන් කී දෙනෙක් මොකක් හරි ලෙඩකට මොකක් හරි බේතක් කවදා හරි ඉදිරිපත් කරලා තියෙනවද? එහෙම නැත්නම් ඔවුන්ගේ භාෂාවෙන් කිව්වොත් හොයාගෙන තියෙනවද? බටහිර වෙදකමේ බෙහෙත් වෙනස් වෛද්‍ය ක්‍රමයකට අනුව පරීක්ෂා කරනවද? මහාචාර්යවරුන් ඊනියා පරීක්ෂණ සංග්‍රහවල පත්‍රිකා පළ කරලා ඇති. අපි නොදන්න පත්‍රිකා මාත් එක කාලයක මහාචාර්යවරයෙකු වුණාට ඔය මහාචාර්යවරු තරම් පත්‍රිකා පළ කරලා නැහැ. ඒත් මා දන්නවා පත්‍රිකාවල තත්වය. බටහිර විද්‍යාවේ මට ඇතිවල තිබෙන්නේ අදහස් පහක් විතරයි. එකක් භ්‍රමණය වන කැරකෙන වස්තුවක කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට අංශුවක් ප්‍රක්ෂේපණය කළොත් විසිකලොත් ඒ අංශුව ටික වෙලාවකින් පස්සේ අර කැරකෙන වස්තුව පැත්තරම වස්තුව වටේ කැරකෙන්න පටන් ගන්න ඕන කියන එක. දෙක මන් දාකින මෙහෙම එතුමා කියන කතා පහ මේ විදිහට පෙළගස්සට එතුමා කියනවා ඒ හින්දා මේකේ සාර්ථක අසාර්ථක තාත්වය මේ විදිහට බලන්නට යන්න එපා. ඉතින් ඒ හින්දා මේ සම්බන්ධයෙන් බටහිර පරීක්ෂණ බටහිර පරීක්ෂණ හොඳටම දන්න වෛද්‍යවරයෙක් තමයි මේ ගැන කියලා තියෙන්නේ. මේ අතර ලෙඩේ සනීප වෙනවා නම් බෙහෙත දුන්නේ කාලිමෑනියොන්ද කියන එක ප්‍රශ්න කරගන්නට එපා. ඇමති විමල් වීරවංශ මහත්මයා කියන්නේ කොවිඩ් රෝගීන්ට ලබා දීමට අපේ වෙද මහත්මයෙක් සොයාගෙන ඇති ඖෂධය රජරට විශ්වවිද්‍යාලයේ සිදු කරන පරීක්ෂණ වලින් පසු දින 3කින් මේ බෙහෙත කොරෝනා රෝගීන්ට දිය හැකි එමගින් රෝගිය සුවපත් වෙනවා කියලා වට්ටෝරුවක් ලැබිලා තියෙනවා නම් ඔහුට ඒක කිව්වේ කාලිමෑනියන් දැන් අපි ගැටලුවක් කරගත යුතු වන්නේ නැහැ. අපේ රටේ යම් වෙනසක් කිරීමට අලුතෙන් සිතට පතන පුද්ගලයෙකුට ලබා දෙන උත්තේජනයක් කරන්නට ඕන එක. ඉතින් මේ ගැන එතුමා කියපු අදහස් අද දවසේ පළ කළ තියෙනවා මේ විදිහට. ඉතින් මේක දැන් මේ විවිධ විදිහට නම් කරනවා. සමහරු ධම්මික පැණිය කියලා තිබුණා, සමහරු තව සාධික පැණිය කිව්වා, මී පැණිය කිව්වා. ඉතින් පැණි ඔක්කොම ಜಾති ගත්තන් පස්සේ පේන කාරණයක් තමයි පැණි කීපයක් මේ වුණ තියෙනවා. ලයිෆ් කාඩ්, සුවදාරණී, සුදර්ශනී. ඉතින් මේවා ඔක්කොගෙම බෙහෙත් වර්ග 60, 18, 4, 5 මේ අනාදී වශයෙන් තියෙනවා. මේ හැම පැණියකම තියෙන පොදු දේවල් ටිකක් තියෙනවා හොයලා බැලුවොත්. ඉතින් මම වෛද්‍යවරයෙක් නෙමෙයි. නමුත් කියවලා බලනකොට කියන කතා ඒ සම්බන්ධ ඉතින් හොයලා බලන්න කාලය අවිල්ල දෙනවා තව දුරටත්. මේ අතර තමයි ඊයේ ප්‍රථම වතාවට අද ඩේලි නිවුස් පොත්පතේ සිරස්තලයේ මම පුටා දක්වන්නේ. ඒ අනුව තමයි කොවිඩ් වැක්සීන් එක පළමු වතාවට ලබා දීම සම්බන්ධයෙන් මේ ගෙනෙන 90 හැවිරිදි කතකගේ බ්‍රිතාන්‍ය කොවිඩ් එන්නත ලබා දීම ආරම්භ කළා. ඉතින් වයස අවුරුදු 90යි. නමුත් මේ පළමු වැඩසටහන බ්‍රිතාන්‍යයේ පළමු එන්නත තමයි බ්‍රිතාන්‍ය රජය විසින් පිත්සකයි බයෝඑන්ටෙක් එකට හදපු කොවිඩ් එන්නත තමයි මේ ලබා දුන්නේ. පළමු එන්නත ලබා ගැනීම අවස්ථාව හිමි වුණේ 90 ඇති මාග්‍රට් කියන මධ්‍යම එංගලන්ත වැසි මිත්තනියකට. බ්‍රිතාන්‍ය පුරා රෝහල් 70කදී පමණ මහලු පුද්ගලයන්ට සහ සෞඛ්‍ය සේවකයන් හට මේ එන්නත නික්ෂේපණය කරනවා. මෙහිදී වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබා දෙනවා. වැඩිම වයස් කාණ්ඩයේ තැනැත්තන් වසංගතයේ පහසු ගොදුරු ලෙස සැලකෙන නිසා ඔවුන් ආරක්ෂා කර ගැනීම මේ වැඩ පිළිවෙලයි කියලා සඳහන් වෙනවා. මොකද බොහෝ දෙනෙක් බොහෝ රටවල් මුල් අධ්‍යයනයේදී කොවිඩ් වයස වැඩි අය ඉතින් ඒ අය මිය යාම සම්බන්ධයෙන් ඒ අනුව රටට බරක් ලොකු ගාණක් ගෙවනවා කියලා කිව්වට අවසානයේ එම රටවල්ම ඇවිල්ලා මානුෂිකත්වයක් පෙන්වුම් කරනවා මේ අය රැක ගැනීම සම්බන්ධයෙන් වැඩිහිටි ජනගහනය අපේ රැකගත යුතුයි කියන කාරණය සම්බන්ධයෙන්. ඇමරිකාවෙන් තවත් එන්නතක් එනවා කියලා තමයි කියන්නේ. මේ අතර ෆයිසර් සහ බයෝඑන්ටෙක් එක හදපු එකට අමතරව ඖෂධ නිෂ්පාදන සමාගම වලට අමතරව ඇමරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගම තවදුරටත් COVID-19 කොරෝනා වෛරස ආසාදනමින් වළක්වලා සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරන එන්නතක් නිපදවලා තියෙන බව අද වාර්තාවක ගෙනෙනවා. මෙතර කොරෝනා වළක්වන එන්නත කාටවත් බලෙන් දෙන්න එපා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීමක් කරලා තියෙනවා. ඇමරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගම, බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, රුසියාව, චීනය එන්නත් නිපදවලා තියෙනවා. කෙසේ වෙතත් මේ කිසිදු එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තාමත් හිමි වෙලා නැහැ. එහෙම කිසිදු එන්නතක් තාම සායනික අත්හදා බැලීම් 100%ක් සම්පූර්ණ කරලා නැහැ. එහෙම වෙද්දී තමයි මේවා ලබා දෙන්නේ රටවල් වල මැදිහත් වෙලා. ඒ අනුව WHO එක කියන එක නෙමෙයි මේ අවස්ථාවේදී රටවල් විදිහට ගන්න හිතලා ගන්න ක්‍රියාමාර්ග තමයි මෙතනදී වැදගත් වෙලා තියෙන්නේ. මේ අතර තමයි අද දවසේ අපි එන්නේ වාර්තාවකට මේ අද මව්බිම් පුවත්පත රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වලට භාජනය වන්න ලියාපදිංචියට වෙනම ඇප් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය වන අය ලියාපදිංචි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ඇප් එක හදලා තියෙන ඉදිරි සතිය තුළ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන කියන්නේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහත්මයා නව ක්‍රමයේ යටතේ අදාළ ඇප් එක භාවිතා කරලා ස්මාර්ට් ජංගම දුරකථනයෙන් PCR රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ
පරීක්ෂණ වලට භාජන නායකගේ තොරතුරු එම ස්ථානයේදීම ලියාපදිංචි කරනවා. එහිඳ ශනික රසායනාගාර පද්ධතියට වෙනම පද්ධතියට සෞඛ්‍ය අමාත්‍යාංශයට වසංගත රෝග ඒකකෙට මේ තොරතුරු බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ සිදුවේ යුත්තක් මේ අවස්ථාවේදී රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂයක් මේ උන්ට රෝහල් වලට බෙදා දීලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු කට්ටල අද වාර්තා කරන්නේ එය මේ පුවත්පත් වාර්තාව. ඉතාම ඉක්මනට ඒ හරහා පරීක්ෂණ වලට ලං වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් සමාන්ත පරීක්ෂණ සංඛ්‍යාව 13000ක් විතර ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ හින්දා. කොරෝනා වසංගතය දුරු වේවා. කොළඹ නිදහස් චතුරස්‍රයේ පිරිත් දේශනාව අදින් නිමා වෙනවා. ඒ අනුව ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ලේකාධිකාරී පූජ්‍ය කහගොල්ල සෝමන් ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් තමයි මේ පැවැත්වුනේ. දෙරණ මාධ්‍ය අනුග්‍රහය ඇතිව තින 21ක් නොකඩවා පිරිත් සජ්ජායනා කළා අද අවසන් දවස. ඉතින් එය මතක් කරනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක ශ්‍රීපාද පෙරහැර සෞඛ්‍ය විධිවිධාන අනුව පවත්වනවා කියලා පූජ්‍ය බෙංගමුවේ ධම්මදින ස්වාමීන් වහන්සේ නායක හඳුරෝ කියනවා. උන්වහන්සේට ගිය පාර කොවිඩ් එක මේ තත්වයට යන්න බැරි වුණා. පෙරහැර පවත්වන්නට ලොකු පෙරහැර පවත්වන්න විවිධ බාධා ඇති වුණා මේ වන්දනා සමය නිසා. නමුත් මෙවර කොරෝනා තත්ත්වයන් තිබුණත් ප්‍රමාණිකූල මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කළා තියෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡා පැවැත්වුණා. සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩෝ මහත්මයාගේ මූලිකත්වයෙන් වන්දනා වාරය ආරම්භ කරන පෙරහැර මාර්ග 4න් ගමන් කරනවා. ශ්‍රීපාද පෙරහැර කිසිදු ස්ථානයක නවත්තන්නේ නැහැ. අතරමඟ පඳුරු දාන්න බෑ, පුද පූජා පවත්වන්න බෑ. බාරගනි මේ සියල්ල නවත්තලා තියෙනවා කියන එක අද දවසේ උන්වහන්සේ සඳහන් කරනවා. කොරෝනා විතරක් නෙමෙයි තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. අපිට දෙන්න කෙටි විරාමයක් සඳහා යමු වෙලා ඉන්න ඊට පෙර මේ දෙරණ අරුණ. දෙරණ අරුණ. Sri Lanka's breakfast show. යලිත් ඔබ දෙරණ අරුණ සමග සජීවීව එකතු වෙන්නේ. මෙතනින් එහාවටත් කොරෝනාත් එක්කම ගමන යනවද? එහෙම නැත්නම් අපි වෙන මොනවට හරි යනවද? ඒ අතර ඊයේ පාර්ලිමේන්තුවේ ඔය පැණි ගැන කතා වගේම තවත් බොහෝ දේ ගැන කතා වුණා. අපි ගිහින් පාර්ලිමේන්තුවට. රජයට අයිති වාණිජ වශයෙන් ඉහළම වටිනාකම ඇති රාජ්‍ය ඉඩම් අවුරුදු 30කට බදු දීම හරහා රජයට මුදල් සොයාගත හැකි කියලා කෙහෙලිය රමුක්කල එමතුමාම කියනවා. මේ තියෙන්නේ මරදාන දුම්රියට අයිති ඉඩම් ටික, බේරේක වටේ තියෙන අක්කර 100ක ඉඩම් ටික, ඒ වගේම මැනින් මාකට් එකේ ඉඩම් ටික, මේ UDA එකට අයිති ඉඩම් ටික අරගෙන අවුරුදු 30ක බදු දෙනවා කියලා කියනවා. මං ආන්නේ මේ බදු දෙන්නේ කාටද? රාජ්‍ය වතු සංස්ථාවේ තමුන්නාසේගේ ඥාතීන්ට තමුන්නාසේ ලබා දුන්න මේ ඥාතීන්ට දෙනක හොඳයි චීනුන්ට දෙනවට වඩා. මං කියන්න ඕනේ ලංගම ගැන. මං ඉස්සෙල්ලම බස්රත ආණ්ඩුවට සල්ලි නැති නිසා ට්‍රෙෂරියේ සල්ලි නැතිඳ ගෙවීමේ පදනම මත හම්බ ගෙවන්න තමයි ගෙත්. ඒක සාර්ථක වුණා. ඊට පස්සේ කැබිනට් පේපර් එකක් දැම්මා බස්රතේ 2200ක් ගන්න. ඒ කියන්නේ ගෙවීමේ පදනම මත. ඉතින් ඒ වෙලාවේ මේක ගිහිලා පැහැදිලි කරලා දුන්නම දැන් තමුන්නාසලා කවුරුත් බනින පී.බී. ජයසුන්දර මහත්තයා. මේක මං කියන්න ඕනේ. එතුමා මේක දැකලා මිනිත් සන්තෝෂ වෙලා මං කරපු දේ එතුමා කිව්වා හරිය මම ගෙවීමේ පදනම මත ට්‍රෙෂරියෙන් බස් 1200කට සල්ලි ගවන්න 1000කට. ඔබතුමා 1200ක් කරන් දුවන්න කියලා අපි දෙන්නම කරා. දැන් අද ධම්මික පැණිය බොන්න ගිහිල්ලා ඔය පැණි රැල්ල හදලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමාලා රාජ්‍ය අමාත්‍යතුමාලාගේ. පොරකන්නේ නැතුන් ක්‍රමවේදයක් අනුව ඔය ධම්මික පැණිය ගෙවල් වලට ගිහිල්ලා කොරෝනා වසංගතේ මේ රටේ ජනතාව බේර ගන්න ඕනි කියලා යෝජනාවක් කරනවා. එතුමා මේ ධම්මික පැණියක් කිය දේශීය ඖෂධයකට අපහාස කරනවා. හැබැයි අලි එළවීමේ මන්ත්‍රයේ විපක්ෂ නායකතුමා කියනකොට අප්පුඩි ගහනවා. අලි එළවන එක ඒක විද්‍යාව. අපේ ඒක මිත්‍යාව. මේ අතර තමයි පැණි පිළිබඳ කතා තව බොහොමයක් පුවත්පත්වල වාර්තා කරන්නේ. අද පුවත්පත්වල වාර්තා කරන විමල් වීරවංශ ඇමතුමා කරපු සඳහනක් අපි එතුමාගේ ප්‍රකාශයට ගිහිල්ලෙමු. දැන් බෙහෙත ගැනයි හොයලා බලන්න ඕනේ. මේ බෙහෙත හදපු මිනිහා ගැන හොයලා බලලා වැඩක් නැහැ. දැන් අපේ රටේ සමහරු ඉන්නවා දැන් වැඩ ඔක්කොම නවත්තලා බෙහෙත හදපු කෙනා එයා වෙද මහත්තයෙක්ද එයා ආයුර්වේද සහතිකයේ තියනවාද ලියාපදිංචිද එයා මොකද්ද වඩුවෙක්ද නැත්නම් කපුවෙක්ද එහෙම හොයලා බලන්න. මේ අයියලා ටික අතීතයේ හිටියනම් ලෝවා මහපාය හැදුවේ උපාධිධාරියද කියලා සහතිකේ ඉල්ලන්න ඉඩ තියෙනවා. නිව්ටන් අර ඇපල් ගහ යට හිටියේ නැත්නම් තාම ගුරුත්වාකර්ෂණ බලය කියලා එකක් අපි දන්නේ නැති වෙන්නත් පුළුවන්. හොඳ වෙලාවට එයා ඇපල් ගහ යට හිටියේ. ඉතින් ඒක හොයාගත්තට පස්සේ නිව්ටන්ගේ අධ්‍යාපන සහතික බලලා ඇත්තද නැත්තද කියලා තීරණය කරන්න ගියා නම් අදත් ඒ දැනුම අපි සලකා බලන්න ඉන්නේ. නූතන විද්‍යාව බටහිර විද්‍යාවට අහු වෙන්නේ නැති විවිධ දැනුම් පද්ධති මේ ලෝකේ තියෙනවා. දැන් මේ බෙහෙත රජරට විශ්වවිද්‍යාලය ආශ්‍රිතව පර්යේෂණය කෙරෙන්නේ. ලබන ඉරිදා විතර වෙනකොට ඒකේ අවසාන ප්‍රතිඵල ලැබෙනවා. අපි හිතමු මේ බෙහෙත සාර්ථකයි නම් පිව්වම කොරෝනා හැදෙන්නෙත් නැත්නම් හැදිච්ච අයට දවස් 3ක් පිව්වම හොඳත් වෙනවා නම් අපිට මොකටද අර හදපු මිනිහගේ කතාව. ඔහු කියන්නේ උඩ කාලිමෑනියෝ මේක කිව්වේ කියලා. කාලිමෑනියෝ ආයේ ගිහිල්ලා විද්‍යාවෙන් හොයාගන්න බෑ. බෙහෙත හරිනම් හදපු මිනිහා කියනවා නම් මම මෙහෙමයි මේ වට්ටෝරුව හොයාගත්තේ කියලා ඒක පිළිගන්න වෙනවා.
මේ අතර කොරෝනා හොඳ වුණත් නීති කඩපු 1156 දෙනෙකුට නඩු පවරනවා කියලා කියන්නේ අද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහත්මයාගේ ප්‍රකාශයක්. ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කරපු රෝගය වැළඳිලා සුවය ලැබ පුද්ගලයෝ 1156කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කරනවා. උත්සව සමයේ කොවිඩ් වළක්වන්න සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. මේ සඳහා සූදානම් විය යුතු අන්දම ගැන සාකච්ඡාවක් තිබිලා තිනවා. කොළඹ නගරේ කොවිඩ් පැතිරලා තියෙන වෙලාවේ මේ ගැන මේ සාකච්ඡා කරලා තියෙන ඉස්සරහට කොහොමද මේ දේවල් කරන්න කියලා. ඒ වගේම තමයි ඔබ හදිසියක් කතරගම වන්දනාව යනවා නම් PHI මහත්මයාගේ ලියුම අරන් යන්න මේක අනිවාර්ය කරලා තියෙනවා කියලාත් අද මතක් කරනවා. අවදානම අඩු නම් ලොක්ඩවුන් එක ඉවත් කරන්න දැන් කතිකාවක් නිර්මාණය වෙනවා. තවදුරටත් කොරෝනා ව්‍යාප්ත නොවන කොළඹ නගරයේ හුදකලා ඇති ප්‍රදේශ මහල් විවාහ සංකීර්ණ මේ වලට හඳුනාගෙන තියෙනවා. මේ එක්කම හුදකලාභාවය මුදා ඉවත් කිරීම සඳහා අද මේ සාකච්ඡාව ඉදිරියට යනවා. සෞඛ්‍ය ආරක්ෂිත බස් සේවයක් ඉල්ලලා ගැමුණු මහත්මයා උසාවි ගිහිලා තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත මගී බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩපිළිවෙල ඉල්ලලා තමයි පෞද්ගලික බස් රථ සංගම් අධිකරණයේ පිහිට පතන්න තීරණය කරා කියලා බස්හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහත්මයා කියන්නේ. විශේෂයෙන්ම මේ වන්ට මෙරට පෞද්ගලික බස් රථ වලින් ධාවනය වන්නේ 3න් 1යි. බස්නාහිර පළාතේ 6300ක් තියෙනවා බස්. ඒකෙන් 1500යි දුවන්නේ. අනිත් ප්‍රදේශවල බස් 20000ක් තියෙනවා. ඒකෙන් දුවන්නේ 6300යි. මේක සුවසරිය සේවකයෝ ඉවත් කරලා තියෙනවා. මේකට විරෝධතාවයක් ආරම්භ වෙලා තියෙනවා. සිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙන පාලන අධිකාරිය සුවසරිය ආයතනයේ සේවකයන් ඉවත් කිරීමට විරෝධය පළ කර තමයි රාජකීය සුවසරිය මූලස්ථාන ඉදිරිපිට විරෝධතාවයක් තිබුණේ. මේ උද්ඝෝෂණයට සහයෝගය ලබා දීම සඳහා ගුරු විදුහල්පති තැපැල් කර්මනාකරණ යනාදී වශයෙන් වෙච්ච තවත් වෘත්තීය සමිති ගණනාවක් මේ සඳහා ඇවිල්ලා තිබෙනවා. මේ අතරම කොරෝනා මැද ඒඩ්ස් ඉහළ ගියා කියලා වාර්තා කරනවා. සායන වලට එන්නත් පිරිස් හොර වෙනවා. විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය ප්‍රකාශ කරන අනුපාතය පිරිමි 5ට ගැහැණු 1යි. මේ වසරේ මාතර ඒඩ්ස් හැදුණු 16 දෙනෙක් ඉන්නවා. ඉතින් මේකත් එක්ක කොවිඩ් වසංගතයේ මැද HIV ආසාදනයට ලක්වන අයගේ ඉහළ යාමක් පෙන්눔 කර ඇති බව මේ වාර්තාව තුළ පෙන්눔 කරනවා. මේ අතර ඊයේ වාදපිටිය වැඩසටහනට අපි ගිහිල්ලෙමු. හිදිත් බොහෝ දේ කතා වුණා මේ විදියට. මේ ආණ්ඩුවට පැහැදිලි දැක්මක් තියෙනවා නම් විශේෂයෙන්ම මේ රටේ ජනතාව මේ කොරෝනා තත්ත්වයට එක්ක පීඩාවට ලක් වෙලා ඉන්න ජනතාව ආරක්ෂා කරන්න පමණක් නෙමෙයි එයාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. විශේෂයෙන්ම අපි දැක්කා මේ රජය මේ මැරෙන මුත්‍ර ශරීර රුපියල් 50000ක් ගන්නවා පවුල අයගෙන් මේ මුත්‍ර ශරීර ආදාහනය කර. මං කියන්නේ මේ දුප්පත් අසරණ පවුල් වලින් රුපියල් 50000ක් ගන්න කොහොමද චතු? අද වන විට මුත්‍ර ශරීර 19ක් තියෙනවා කොළඹ මහරෝහලේ. ගොඩ ගැහිලා. අපි මේ දේවල් කියන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ හඬට රජයට ඇහුම්කන් දෙන්න කියලා. අපි ආපස්සට හිතලා බැලුවොතින් සිල්රෙදි නඩුවේ සිට මොකක් වුණත් ආපස්සට ඔය කරුණු එක එක දේශපාලන වාසියක් ලබා ගැනීමට කිරීම හරිද? බුද්ධ ශාසන අමාත්‍යාංශය කරන වෙහෙර විහාර හදනවා. අපේ නායක හාමුදුරන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය රැකබලා ගන්නවා. ඒ ඊළඟ දායක උපැසියන්ට සිල්රෙදි දෙනවා. එතකොට බුද්ධ ශාසන අමාත්‍යාංශය අරමුදල් නැති වුණාම මොකද අපි කරන්නේ? කිසියම් අවස්ථාවකදී සමහර වෙලාවට වෙනත් අමාත්‍යාංශයක හෝ වෙනත් ආයතනයක රාජ්‍ය ආයතනයකින් අරමුදල් తాවකාලිකව අරගන්නවා. පස්සේ ප්‍රතිපූර්ණය කරනවා. දැන් මෙතන උනේ විදුලි සංදේශන නියාමන කොමිසම යටතේ තිබ්බ මුදල් ප්‍රතිපූර්ණය කිරීමේ අදහසෙන් ලබා ගත්තා. ඉතින් ඒක වරදක් නෑනේ. නොවැම්බර් මාසෙම දෙන්න ඕනද? ඡන්ද වෙලාවේ වෙච්ච දෙයක්ම නෙවෙයි. ඒක කලින් ඉඳලා අපේ ගරු අග්‍රාමාත්‍යතුමා බොහොම බුදු සසුනත් එක්ක අපේ මහා සංඝරත්නයත් එක්ක බොහොම සමීපව කටයුතු කරන කෙනෙක්. එතුමා මේ ඡන්ද තිබ්බත් යටත් එතුමාගේ නිවසේ පොයට හැමදාම සිල් ගන්න ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. දැන් අපි එහෙමනම් කතරගම බුත්තල මාර්ගයේ තියෙන්නේ ජාතික වනෝද්‍යානයේ මැද. කොළඹ පොළොන්නරුව මාර්ගයේ හබරන තියෙන්නේ ජාතික වනෝද්‍යානයේ මැද. ජල ගැලුම් නිම්නයේ මැදින් තමයි මනම්පිටිය මඩකලපුව මාර්ගයේදී. ජලයේ ගලනවා. ඒ කාලේ මාර්ග පාවිච්චි කරන්නේ නැතුව නුවර ප්‍රදේශයෙන් යනවා. යක්කුරේ කියන්නේ රජ දවසේ ඉඳලා පැවතෙන ගමක් විදියට. ඒ මිනිස්සු කිලෝමීටර් 9කින් ආපු මාර්ගය දැන් 84 ගැසට් වුණාට චතුර 89 දක්වා පාත්. හැබැයි මේ මාර්ගය කවුද වහන්නේ? වහන්නේ ප්‍රභාකරන්. ඒ කියන්නේ ආරක්ෂක හේතුන් මත තමයි මේ මාර්ගය වහන්නේ. ප්‍රභාකරන් වහපු මාර්ගය අපේ ආණ්ඩුවක් යටතේ මේ ජනතාවගේ ඉල්ලීම පරිදි. ඇයි අපිට දෙන්න බැරි කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේක කරත්ත ගිහපු පාර. රජයක් විදියට මම විශේෂයෙන්ම අපේ වනජීවි ඇමතුමාට කිව්වේ ඔබතුමා මේ සම්බන්ධව ප්‍රදේශයේ ඉන්න ඒ ජනතාවත් එක්ක සාකච්ඡා කරලා වනජීවි නිලධාරීත් එක්ක සාකච්ඡා කරලා මේ පාර වාහන යන්න සුදුසු නැද්ද කියන එක මේ අපි තීරණය කරනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි එන්න රක්ෂිත අපිට නැති වෙනවා. ඉතින් දැන් මේ පාර හැදුවට පස්සේ කදුර ළඟට අලිට ගෙන්න පටන් ගන්නීද දන්නෙත් නැහැ.
මේ අතර ඊයේ මෙරට සුළං විදුලි බලාගාරය විවෘත වුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය තමයි තඹපවණි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ විදිහට විවෘත වුණේ. මේකේ නම තඹපවණි කියලා නම් කරලා තියෙන්නේ. විශාලතම සුළං විදුලි බලාගාරය රජයට අයත්. මන්නාරමේ විවෘත වීමත් එක්ක මන්නාරම නාරිකුඩා නොහොත් තඹපවණි සුළං විදුලි බලාගාරය ඇමරිකන් ඩොලර් මිලියන 141කට ආසන්න මුදලකින් වසරකට අඩු කාලයක් තුළදී ඉදි කරලා තියෙනවා. සුළං විදුලි බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වෙනවා. පළමු එක මේක මේ විදිහට අයත් වෙන සුළං විදුලි බලාගාරය සුළං කුළු 33ක් තියෙනවා. මෙගාවොට් 800ක් උත්පාදනය කරනවා. ජාතික විදුලි බල පද්ධතියට ලබා දෙන මේ මෙගාවොට් 800 පළමු පියවර යටතේ මෙගාවොට් 103ක් ජාතික විදුලි බල පද්ධතියට මුදා හැරෙනවා. විශේෂයෙන්ම මේ සඳහා විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන රුපියල් 8ත් 9ත් අතර මුදලක් පෑ වෙන්නේ. මේ සුළං විදුලි බලාගාරය විවෘත කිරීමේ අවස්ථාව තමයි මේ ගෙනෙන්නේ. විදුලි බල අමාත්‍ය ඩලස් ලහප්පෙරුම අමාත්‍ය ඩග්ලස් දේවනන්ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ වෙලා තියෙනවා. අද පුවත්පත් වාර්තාවේ මේ උපුටා දක්වනවා. අනාගත දූ දරුවන් කුප්පිලාම්පු වලින් පොත්පත් බලන යුගය නිම කළ යුතුයි කියලායි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කිව්වේ. 2008 දී මඩු යන්න හදනකොට මට කිව්වා කොටි සංවිධානයෙන් අවසර ගන්න කියලා. අපේ අරමුණ පුනර්ජනනීය විදුලි බලය ප්‍රචලිත කිරීම. විදුලි පාරිභෝගිකයා විදුලි බල නිෂ්පාදකයෙක් කරනවා කියලා මෙහිදී අගමැතිතුමා සඳහන් කර සිටියා. මේ වෙනුවට මේ ඉලක්කයෙන් 30ක් මේ වන විට බලාපොරොත්තු වෙනවා මුදාහරින්න කියලා අගමැතිතුමා කිව්වා. මේ රටේ නායකයන් මඩුපල්ලි යන ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගන්න සිදු යුගයක් තිබුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයේ මතක් කරලා දුන්නා මේ විවෘත කිරීමේ උත්සවයේදී. ඉතින් මේ අවස්ථාවේදී තමයි විශේෂයෙන්ම මේ සුළං විදුලිය සම්බන්ධයෙන් 30න් එකකට පමණ අඩු වෙලා තිබෙනවා මේ සඳහා මූලික ආයෝජනය. ඉතින් ඒකත් එක්ක ඇති වෙච්ච හොඳ තත්ත්වයක්. ඉතින් විශේෂයෙන්ම මේකේ ස්වාසී තත්ත්වයන් බොහොමයක් තිබෙනවා. පරිසරවේදියෝ විරෝධතාවය පළ කරා. කෙසේ නමුත් අවුරුදු ගානකට පස්සේ මේක මීට ඉස්සෙල්ලා කරලා ඉවර කරන්න තිබිච්ච ව්‍යාපෘතියක් කල් ඇදිලා හරි අවසානයේ වැඩසටහනේ අවසාන කොටසට ළඟා වෙලා තියෙනවා. මේ අතර දලස ලහප්පෙරුම අමාත්‍යවරයා ඊයේ දවස් සඳහන් කර ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ හැරවුම් ලකුණු කිහිපයක් ඇති කරනවා කියලයි. මිහිකතට වග කියන, මිහිකතට ගරු කරන, මිහිකතට ආදරය කරන ජාතියක් විදියට මිහිකතේ අනාගතය වෙනුවෙන් නිර්මාණය කරන සුවිශේෂී හරවුමක් විදියට තාම ආඩම්බරෙන් සඳහන් කරන්නට පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තොත් විදුලි බල මණ්ඩලයට සතුරු වෙන්න පුළුවන් අපි කාටත් වඩා වැඩිය. මේ ව්‍යාපෘතියේ සැලසුම විදේශිකයන් අතේ නෙමෙයි තියෙන්නේ. මේ ඉංජිනේරු තාක්ෂණය, සැලසුම, සමීක්ෂණය, සාක්ෂරතා අධ්‍යයන මේ සියල්ලම සිදු කරලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහතුරුන් තාක්ෂණ වේදින් ඇතුළු සේවකයන්. ඒක අපිට රටක් විදියට විදුලි බල මණ්ඩලයේ තාක්ෂණ මහිමය පිළිබඳව ඉතාම ගෞරවයට පත් වෙන්න පුළුවන් අවස්ථාවක්. මෙතනින් මේ හැරවුම් ලකුණු නතර වෙන්නේ නැහැ. සෞභාග්‍ය දැක්ම ඇතුලේ ඉදිරි වසර 4ක කාල සීමාව තුලදී ශ්‍රී ලාංකීය ජාතිය සන්තකයේ හැරවුම් ලකුණු කීපයක් මතුවෙනවා. ශ්‍රී ලංකාවේ පළවෙනි ස්වභාවික වායු LNG බලාගාරයට ජනවාරි මාසේ මුල් සතියේ මුල්ගල් තියනවා. මේ ආණ්ඩුව අනුන්ගේ දරුවන්ට උපැන්න හදන්න දක්ෂයි කියලා තමයි මුජිබුර් රහ්මාන් එක්සත් ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සඳහන් කරන්නේ. මේ ආණ්ඩුවේ විවෘත කිරීම අනුන්ගේ දරුවන්ට උපැන්න දෙනවා වගේ. මන්නාරම ඉදිකරන සුළං විදුලි බලාගාරය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා. ඒ ආරම්භ කළේ කුමන රජයෙන්ද මොන කාලෙද යන්න සඳහන් කිරීම වැදගත් කියලා එහිදී ඔහු කියනවා. මන්නාරම සුළං විදුලි බලාගාරය ඉදිකිරීම ආරම්භ කළේ යහපාලන ආණ්ඩුව එදා නියෝජ්‍ය විදුලි බල ඇමති ලෙස කටයුතු කළ අජිත් පී පෙරේරා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කියලා තමයි මෙහිදී ඔවුන් සඳහන් කර තිබෙන්නේ. මේ අතරම හද දවසේ වාර්තා කරනවා මේ හම්බන්තොටට ආපු ටයර් ෆැක්ටරි එක පිළිබඳව ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් එක්ක තමයි මේ එන්නේ. වාර්තා කරනවා ඒ පිළිබඳව අද දවසේ සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ දවසේ කළ ප්‍රකාශය ෂැන්ඩොන් ආයතනය තමයි මෙහි අනෙකුත් හවුල්කරුවා බවට පත්වෙන ආයෝජකයා බවට පත්ව තිබෙන්නේ. විගණකාධිපති ලොකු ගණන් කිව්වට අපි ළඟ තියෙන්නේ 84 ලක්ෂයයි. කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය කියනවා. අයකරගත් වන්දි මුදල් වලින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා දිනට නිරවුල් නොකළ රජයේ ශේෂය රුපියල් 84 ලක්ෂ 51274ක් බව කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා තියෙනවා. ඒ අනුව මේ කාර්යාලය මේ බව කියන්නේ සේවක වන්දි කෝටි 845ක් කිර කරගෙන යනවා කියන සිරස්තල යටතේ පත්‍රයේ දාලා තිබ්බ සඳහනත් එක්ක ඉතින් ඇත්තටම තියෙන්නේ මේ විදිහට ඉතින් කටුරු සටහනකුත් තියලා තියෙනවා. මේකට පාදක කරගත්තේ විගණකාධිපතිවරයා පසුගිය වසරේ 2019 දාලා නිකුත් කරන ලද වාර්ෂික වාර්තාව කියලා. ඒ 347 පිටුවට අනුව තමයි මේ ගැන සඳහන් කරලා තියෙන්නේ කියලා. ජීවන වියදම ඇමති මණ්ඩලයටත් දැනේ. ගැසට් වලින් බඩු මිල බස්සන්න බෑ. ඇමති බන්දුල
කියනවා. ඉතින් එතුමනි ගහන්න අපි මේ අතර තමයි ඇමති මණ්ඩල රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැත්වුණා. එහිදී ඇමති වාසුදේව නානායක්කාර මහත්මයා පෙන්වලා දීලා තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීම පාරිභෝගික ජනතාව අපහසුවට ලක් කරන කාරණයක් කියලා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා ගැසට් නිවේදන නිකුත් කිරීම පළක් නොවන බව ඇමති බන්දුල ගුණවර්ධන මහත්මයා මෙහිදී පෙන්වලා දීලා තියෙනවා. ගැසට් ගාලා කරන්න පුළුවන් නම් ඉතින් ඔක්කොම කරන්න තිබ්බනේ. ගැසට් ගාලා නෙමෙයි මේ වැඩේ කරන්න ඕන. මේ ක්‍රමවේදයේ ඉතාමත් හිමිහිට හෝ අද ආරම්භ කළොත් මේ ආණ්ඩුවට නොවුනත් තව අවුරුදු 3කින් හරි අනිකුත් ආණ්ඩුවලට ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් වේවි. ක්‍රමවේදය දැන් හරි ආරම්භ කරේ නැත්නම් නිසි ක්‍රමවේද බෙදා හැරීම ජාලගත කිරීම මේ සියල්ල තවත් එක් ප්‍රශ්නයක් විතරයි ඊළඟ අවුරුද්දට ගෙනියන. ලෝක ආර්ථිකයේ කඩා වැටුණත් අපේ ජන ජීවිත නම් අඩාල වෙලා නැහැ කියලා කියන්නේ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා. රමේෂ් පතිරණ මහත්මයා කියනවා 2020 සෑම ග්‍රාම සේවා වසකම සංවර්ධන කටයුතු සිදු කළ අයුරින් යලි වැඩ සමග යලි ගමට තේමාවට 2021 දී ගමට සංවර්ධනය ගේනවා කියලා අද ප්‍රධාන සිරස්තලයක් විදිහට හේගෙන එන්නේ. අපි මේකම එනවා හෙරොයින් සහ අයිස් කිලෝ 200ක් සමග අත්අඩංගුවට පත් වෙච්ච සිව් දෙනෙක් රිමාන්ඩ් කරන්නට කටයුතු කරලා තියෙනවා. මාරවිල දකුණු තොඩුවාවෙත් තමයි මේ අය අත්අඩංගුවට ගැනීම සිදු කරේ. අද පුවත්පතේ උපශීර්ෂ වාර්තාවක්. හලාවතින් අල්ලපු කුඩුතොගේ සුරාබඩු නිලධාරීන් දැඩි කනස්සල්ලේ ඉන්නවා. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න බලයක් නැහැ. වටලන්න ආයුධ ගෙනියන්න තහනම් වෙලා තියෙනවා කියලා කියන්නේ සුරාබඩු නිලධාරීන් මෙරට ඉතිහාසයේ අත්අඩංගුවට ගත්ත විශාලතම මත්ද්‍රව්‍ය තොගේ සුළමුල සහ මීට යාවුරු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ අල්ලගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න කිසිවක් අනාවරණය කරගන්න නොහැකි වීම නිසා මෙහෙයුමට එක් වෙච්ච බොහෝ නිලධාරීන් ඉන්නේ දැඩි කනස්සල්ලෙන්. මොකද සැකකරුවන් අධිකරණ ඉදිරිපත් කළ රඳවා ගැනීමේ ඩියු නියෝගයක් නිකුත් කරගෙන සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරලා මේ තොරතුරු අනාවරණය කර ගැනීමට සුරාබඩු දෙපාර්තමේන්තුව උසස් නිලධාරීන් බලාපොරොත්තුවෙන් හිටියත් ඔවුන් රිමාන්ඩ් ගත කිරීම නිසා මේ කටයුතු සිදු කරන්න බැරි වුණා කියලා ඔවුන් කනස්සල්ලට පත් වෙලා ඉන්නවා අද දවසේ. මේ අතර අපි එනවා තවත් වැඩසටහනකට තවත් අද දෙරන වැඩසටහනකට ටෝක් විච් චතුර වැඩසටහන මේ වර සිදු කරේ රෝහණ විජේවීර මහතාගේ හිටපු වෛද්‍යවරයා වූ වෛද්‍ය අතුල සුමතිපාල මහත්මයා සමග. ඉතින් පවතින දේශපාලන තත්ත්වයත් ඉතිහාසයේ එළි නොවුණු එළි උණු කුමන්ත්‍රණ පක්ෂ විනාශ කර දැමීම් ඒ වගේ යට හිටපු අය මේ සියල්ල ගැන මේ විදිහට අදහස් පළ කෙරුණා. මම මහාචාර්යවරයෙක් උගන්වනවට වඩා මම පර්යේෂකයෙක් එංගලන්තයේ කීල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මානසික සෞඛ්‍ය චිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් කටයුතු කරනවා තාමත්. ඇයි මේ හැමදෙනම ඔබ මේ රෝහණ විජේවීරගේ වෛද්‍යවරයා කියලා කියන්නේ? ඇත්තටම ඒ කියන්නේ නිර්ධන පන්තිය නියෝජනය කරපු රෝහණ විජේවීරටත් හිටියද වෛද්‍යවරයෙක්? හිටියනේ චතුර. එහෙම කියන්නේ ඒක මගේ ජීවිතේ උරුමයයි කරුමයයි දෙකම කියලා කිව්වට කමක් නැහැ. සෝමන් සමරසිංහ මාව හැමදාම වගේ හම්බුණා වෝඩ් ප්ලේස් එකේදී. චතුර විශ්වාස කරනවද ෆොටෝ 1000ක් විතර ඇතුළේ සෝමන්සගේ ෆොටෝ එකක් තිබුණ නැහැ කියලා. හැමදාම හම්බ වෙලත් නැහැ. නැහැ. හැබැයි මට ඒක හැමදාම ඔළුවේ ප්‍රශ්නයක් තිබ්බා. අදත් ඒ ප්‍රශ්නේ තියෙනවා ඒක කොහොමද එහෙම උනේ කියලා. ඒ කියන්නේ ජවිපේ රජයේ යම්කිසි සම්බන්ධතාවයක් තිබුණ සමහර සමාජිකයෝ. හරි අමාරු ඉර ගහලා කොතනද කියන්න. හැබැයි මම වගකීම කියනවා එහෙම දෙයක් තිබුණා කියන එක. රෝහණ විජේවීර කියන්නේ ඔය කියපු තරම්ම රටට හිත ඇති ඒ වගේම රට ගැන තිබිච්ච අලුත් දැක්මක් තිබිච්ච ප්‍රගතිශීලී අදහස් තිබිච්ච ඉදිරිය පේන එහෙම කෙනෙක්ද? මට විජේවීරට සුදුහුණු ගන්න උමනාවකුත් නැහැ. ඒ වගේම අවස්ථාවාදී ලෙස බොරු කියන්න ඕනත් නැහැ. මම මේ කියන්නේ මම දැකපු විජේවීර. ඒ විජේවීර ප්‍රභාකරන් නෙමෙයි. මම ඒක වගකීමකින් කියනවා. මට මතක විදිහට ගෝල් ෆේස් එකේ විවාහ මංගලෝත්සවයක් තිබ්බා. ඒක විජේවීර මහත්මයාගේ දෙවනි දියණියගේ සුපුංචාගගේ විවාහ මංගලෝත්සවය. ඔබ විවාහ මංගලෝත්සවයේ හිටියද? විවාහ මංගල උත්සවයේ හිටිය විතරක් නෙවෙයි විවාහ මංගල උත්සවයේ මුල ඉඳලම සැලසුම් කරන වැඩේ මායි මගේ නෝනයි කරේ. අපි යනකොට මේස දෙකක් ලෑස්ති කරලා තිබුණා. අමරසිංහ පාර්ශවයට එක මේසෙකුයි අපිට වෙනම මේසෙකුයි. අපිට කියන්නේ ඒ වෙනකොට ඔබ විමල් වීරවංශ පාර්ශවයත් එක්කද වැඩ කරා? ඔබ බොහොම ළඟින් වැඩ කරා. දැන් ඇත්තටම ගත්තොත් ඔබ මේ කියන්නේත් මේ දෙකේ ගැටීමනේ මේ පෙන්නම් කරන්නේ. පැහැදිලිවම මම ජවිපේ බෙදෙන එකට එදත් එපා කියලා මැදිහත් වෙච්ච කෙනෙක්. විමල් වීරවංශ යනකොට මම ජවිපෙන් ගියේ නැහැ. ඉතිහාසයේ නොදන්න කතා බොහොමයක් මේ හරහා කියවෙවි. ඔබට වැඩසටහන බලන්න පුළුවන් අද දෙන්න 24 අපේ ප්‍රවෘත්ති නාලිකාවෙන් පමණයි වැඩසටහන. ඒ වගේම YouTube channel එක Talk with Chatur YouTube channel එකෙන් ඔබට බලන්න පුළුවන්. මේ අතර රෑ වේගින් ගිය තවත් යතුරු පැදි 20ක් අත්අඩංගුවට ගත්ත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා කියනවා. කනගාටුදායක තත්ත්වයක් ඇති වුණා ඔබ දන්නවා. මොරටුවේ සිද්ධ වෙච්ච කොරවැල්ල සිදු වෙච්ච සිද්ධිය. ගතේක අධික ශබ්ද නගමින් අධික වේගයෙන් ධාවනය කරමින් තිබිච්ච යතුරු පැදි 20ක් තරුණයන් 20 දෙනෙකු සමග පෙරේද රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරීක්ෂාකාරී අන්දමින් ධාවනය කළ තියෙනවා.
ගම්පහ කළුතර ගල්කිස්ස පිළියන්දල නුගේගොඩ ප්‍රදේශවලින් තමයි අවුරුදු 18ත් 27 අතර වයසේ පසුවන මේ කණ්ඩායම අත්අඩංගුවට ගත්තා කියලා කියන ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාව. මේ අතර කොළඹ වාහන තදබදය නිසා වසරකට රුපියල් කෝටි 36,500 කලාපයක් සිදුවන බව සඳහන් කරනවා. කොළඹ නගරය තුළ වාහන තදබදයේ හේතුවෙන් ඇතිවන ඉන්ධන දහනය සහ කාලය අපත යාම හේතුවෙන් දිනකට රුපියල් කෝටි 100ක සහ වසරකට රුපියල් කෝටි 36,500ක අලාභයක් සිදුවන බව මේ සඳහන් කරනවා. එසේම ලක්ෂ 10ක ජනතාවක් සහ වාහන ලක්ෂ 3ක් දිනකදී කොළඹ නගරයට ඇතුල් වෙනවා කියලාත් මේකේ සඳහන් කරනවා. ඉතින් මේකත් එක්ක LRT එකට මොකද වෙන්නේ කියන එක තමයි කතිකාවට ලක් කළ යුත්තේ. මම හිතන්නේ ඒක සඳහන් කරලා තිබුණේ අද ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවේ. පසුව අපි උපුටා දක්වන්න මේ ස්ථානයේ නැහැ. නාවික හමුදාවේ 70 වන සංවත්සරය අද පැවැත්වෙනවා. 1729කට උසස් වීම ලබා දීමට නියමිතව තිබෙනවා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ මහතා විසින් මේ විදිහට මේ උසස් වීම් සිදු කරලා තිබෙනවා. මේ අතර බන්ධනාගාර කැරලි මඩින්න හමුදා පුහුණුව ලැබූ බලකායක් ලබා දීලා තියෙන බව අද ප්‍රධාන සිරස්තලයක් මව්බිම් පුවත්පත වාර්තා කරන කැරලි මර්ධනයේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දැනුවත්භාවය ඇති පිරිසක් මේ බඳවා ගැනීම තුළ සිදු කරලා තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන් විසින් ඉදිරියේදී පුහුණුවෙන් පසු මේ නිලධාරීන් සෑම බන්ධනාගාරයට අනියුක්ත කිරීමටත් කටයුතු කරනවා කියලා කියන්නේ. මහර සිද්ධියේ අතුරු වාර්තාව අද මැති සභයට ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තමයි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ඇමති අලි ශබ්රි මහත්මයා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ලෝහන් රත්වත මහත්මයා පාර්ලිමේන්තුවේදී ඊයේ කිව්ව මේක ඉදිරිපත් කරනවා කියලා. අපි බලමු මේ වාර්තාවේ මොනවද සඳහන් වන්නේ කියලා. මේ අතර දේශපාලන සිරකරුවන් කිසිවෙකුට මෙරට දේශපාලන සිරකරුවන් කිසිවෙක් මෙරට බන්ධනාගාර තුල නැහැ. සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මාන්පිල මහත්මයා ඊයේ ප්‍රකාශ කළා. ඒ අනුව උතුරු නැගෙනහිර දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ සූදානමක් පවතී යනුවෙන් ඊයේ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතිච්ච කැබිනට් තීරණ සාකච්ඡාවේදී තමයි මේ ගැන සඳහන් වුණේ. මහර රැඳවුවන් 45ක් PCR වරින් පසු අප පිට නිදහස් කරලා තියෙනවා. බන්ධනාගාරය තුළ සිරකරු තදබදය අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව PCR පරීක්ෂණයට යොමු කොට මහර බන්ධනාගාරයේ රැඳවුවන් 45 දෙනෙකු ඊයේ අප පිට මුදා හැර තිබෙන බව වාර්තා කරලා තියෙනවා. මහර පශ්චාත් මරණ පරීක්ෂණවලට අනුව නීතිපතිවරයාගෙන් කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ නීතිපතිවරයාගේ කමිටුව සඳහන් කරනවා ඒ අනුව තමයි ගිනියාවේ පිළිබඳ විශේෂඥයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කරලා තිනවා. මේ නිර්දේශ පිළිබඳ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ නිශාර ජයරත්න ඊයේ රජයේ නීතිඥ නිශාර ජයරත්න වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වලා තියෙනවා. මහර මියගිය රැඳවියන් 11 දෙනාගේ අවසන් කටයුතු අධිකරණ නියෝග මත සිදු කරනවා කියලා කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහත්මයා. මේ අතරම තව සිරස්තල වාර්තා කරලා තියෙනවා වටරැක ජේලර් බන්ධනාගාර අධිකාරීවරයාට ලියලා තියෙනවා ලිපියක්. මේ පුවත්පත්වල කියපු තරම් දේවල් නම් සිද්ධ වෙලා නැහැ කියලා තමයි එහිදී මේ අදහස් පළ කරලා තියෙන. එහෙම නැත්නම් ඔහුගේ පැත්තෙන් ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. මහර බන්ධනාගාරයේ කැරල්ල මර්ධනයට ගිය පාදුක්ක වටරැක බන්ධනාගාර ජේලර්වලයා මේ විශේෂ රාජකාරියේ නිමවලා යලි වටරැකට ආවේ එදින සේවය අවසන් සටහන් කිරීමට කියලා තමයි මේදී සඳහන් කරන්නේ. පුවත්පතේ නම් සඳහන් කරලා තිබුණේ ඒ විදිහට නෙමෙයි මේක අතිශෝක්තියක් කියලා තමයි මේ අවස්ථාවේ සඳහන් කරලා තිබුණේ මේ හද සිරස්තල වාර්තාව. බන්ධනාගාර සිද්ධිය කළු පැල්ලමක් කරන්න වෙරදරන බලවේගයක් ඉන්නවා කියලා අද දින පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව තමයි මේ සම්බන්ධයෙන් කුමන්ත්‍රණකාරී බලවේගයක් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් ඔස්සේ මේ කැරැල්ල පිළිබඳව පරීක්ෂණ පවත්වනගෙන යන බවද පුවත්පතේ කියනවා. මේත් එක්කම දින ගණනාවක් තිස්සේ 21 වන දිනට ඊයේ දවසේදී මාතෘ භූමියට ඒ වගේම මේ පවතින කොවිඩ් තත්ත්වයට නිදහස් වෙන්න හැකියාව ලැබේවා එය පහව යන්න පුළුවන් වේවා කියලා අධිෂ්ඨානයක් එක්කාසු කරමින් පැවැත්වුණා දින 21ක් පුරාවට පිරිත් සජ්ජායනය. ඉතින් නිදහස් චතුරාර්ය පරිශ්‍රයේ පැවැත්වෙන මේ පිරිත් සජ්ජායනයේ අවසන් පරිත්‍රාණ සජ්ජායනය ඊයේ දවසේ ඊ රාත්‍රියේ සිදු වුණා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාතෘභූමියට සෙත් පතා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ කළ සෙත් පිරිත් සජ්ජායනය ඊයේ 21 වන දිනටත් පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන් රැසක් මේ අවස්ථාවට ඊයේ රාත්‍රියේ සහභාගී වූ අතර පුණ්‍යෝත්සවය අද උදෑසන කාලයේදී පැවැත්වෙන සංඝගත දක්ෂිනාවෙන් අනතුරුව නිමාවට පත්වනවා. පුරා දින 21ක් පැවැත්වුණු මෙම පිරිත් සජ්ජායනය පසුගිය 18 වනදා ආරම්භ වුණා. පිරිත් සජ්ජායනය සිදු කරනු ලැබුවේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අතිපූජනීය මහා සංඝරත්නය විසින්. LOLC සමූහ ව්‍යාපාරය විසින් මෙම පිරිත් සජ්ජායනය සඳහා බරපැන දායකත්වය දරනු ලැබූ අතර
නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දැක්වූයේ දෙරණ මාධ්‍ය ජාලයයි. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තක් කෙසේ හෝ සොයාගන්න බව මහජන ආරක්ෂක ඇමති සඳහන් කළ තිනවා. කාදිනල් මැල්කම් රංජිත් කාදිනල්තුමන් හමු අවස්ථාවෙන් අනතුරුව තමයි මේ ගැන සඳහන් කළ තියෙන්නේ. විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන සාකච්ඡාව. මේ අතරම සහරාන්ගේ ලිපිගොනුව භාරව සිටි නිලධාරියෙක් අද ඉන්නේ මානසික රෝහලේ. නාලකද සිල්වා කොමිසමට කියලා තියෙනවා. විශේෂයෙන්ම තමන් ප්‍රශ්න විමර්ශන කොට්ටාශයේ භාරව කටයුතු කළ ආදී අවස්ථාවේ බාධා එල්ල වුණා. ඒ වගේම නාමල් කුමාර නැමැත්ත සමග ඇතිවෙච්ච හඬපට ගැන කියලා තියෙනවා. සිලොන් ටුඩේ වාර්තාව ගෙනෙන්නේ XDIG නාලකද සිල්වා articles east attacks presidential council. ඒ අනුව මේදී විශේෂ සඳහනක් ඊයේ දවසේ කරපු හිටපු STF ලොක්කල් අතීබ් ඝාතන කුමන්ත්‍රණයක් හෙළි වෙලා තිබුණු බව හිටපු පොලිස්පති පූජිතගේ තොරතුරු කරුවෙක් වෙච්ච නාමල් කුමාරත් තොරතුරු හොයලා තියෙනවා. නාලකද සිල්වා සමග සංවාදයේ තොරතුරු මේ විදිහට එළියට ඇවිල්ලා තියෙනවා. මේ අතරම Presidential Council report on political victimization handed over the President වාර්තා කරන්නේ to the President වාර්තා කරන්නේ අද Daily News පුවත්පත දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් වෙච්ච ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතට ඊයේ දවසේ ලබා දුන්නා. ඒ අනුව ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් කොමිසම කටයුතු කරපු අවස්ථාව තමයි මේ ගෙනෙන්නේ. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුපාලි අබේරත්න මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී එය ලබා දීම සිදු කළා. ශානිට අපදෙනවද නැද්ද කියලා තීරණය ගන්නේ අද දවසේ දිනමින පුවත්පතේ වාර්තාවේ එය සඳහන් කරලා තියෙනවා. මේ තමයි ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තල. අපි කෙටි විරාමයකින් අනතුරු ඔබට කාටුන් ගෙනෙනවා. දෙරණ අරුණ Sri Lanka's breakfast show. යළි දෙරණ අරුණ සමගත කාටුන් ගෙනෙනවා. මුලින්ම ජයරත්න වික්‍රමසිංහගේ Facebook පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෛත්‍රීට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න කියලාලු. අග්‍රඵලය පස්සෙන් එනවා වගේ මට පේන විදිහට දැන්නම් කියලා අද මේ කාටුනේ කියන්නේ. මේ අතරම ජෙෆ්රිගේ කොළමට යනවා අද මේ වනාන්තර මට ඇලර්ජික් බං කියලා කියන්නේ මේ දවස්වල දේශපාලඥයෝ කැලයක් පේන්න බෑ. එලියක් දෙන්න තමයි හදන්නේ එතන්ට ගස් ඔක්කොම ටික කපලා. මේ අද කාටුනේ අවන්ත ආටිකලගේ දේශපාලඥයන්ගේ ප්‍රධානීන්ගේ සියලු දේ පිටින් පැණිය එලියට යනවා පැණිය ගොඩ යනවා කියලා තමයි කියන්නේ අද දවසේ මේ අවන්ත ආටිකලගේ කාටුනේ එන්න. ඩොක් ප්‍රියන්ති පෙරේරාගේ චලගැලුම් නිම්නේ ගවගාල් හදපු ගවපට්ටි හිමියෝ ගවයොත් එක්ක පාර අවහිර කරලා මෙන්න උද්ඝෝෂණ පවත්වනවා. හැබැට ඔය දෙගොල්ලන්ගෙන් කවුද ගවයෝ කියලා තමයි අද කාටුනේ නම් අහන්නේ. අද පුවත්පතේ කාටුනේ කොරෝනා පැණිය හදන්න ගන්න බෙහෙත් වට්ටෝරුව දන්නවද රාණි? ඒවා දන්නේ නෑ. ලිපට දාන ඒවා නම් දන්නවා. ඒ මොනවද හඳුන් දරද දාන්නේ? නෑ නිරෝධායන නීති ගැසට් එක තමයි ලිපේ දාලා ඉවරලා පැණිය හදලා තියෙන්නේ කියලා අද දවසේ කතා වෙනවා. මේ අද අංජනගේ කාටුන් එක බඩු මල්ල වෙනුවට 10000ක් දෙන්න කියලා සජිත් කියලා. සජිත් හිටියනම් 10000 නෙමෙයි අපිට හම්බ වෙන්නේ අද කීයද? 20000. මේ අද ශ්‍රීකාන්තගේ දූපත බලපංකො බං අධිවේගයේ හින්දා හිංසකයෝ කී දෙනෙක් මැරුණද? සර්ලා නොදැක්කට බඩු මිල ඉහළ යන වේගෙටත් ගොඩ දෙනෙක් අපිත් මැරි ඉන්න කියලා මේ කාටුනේ නම් කියලා තියෙන්නේ. මේ අතර තමයි විමලවීර දිසානායක වන නිලධාරීන්ට බැන්නේ වනජීවී ඇමති කියලා පෙන්වන්නලු ඉන්නවා කියලා දැනෙන්නලු. නිලධාරීන්ට ඇමති වනජීවියයි පැටලිලා දන්නේ නැහැ කියලා කියන්නේ අද හොරේරා කාටුනේ මේ විදිහට. හසන්ත විජේනායකගේ කාටුනේ නම් කියන්නේ ලෝහාන් රත්වත්තේ ගිහිල්ලා ඇන එහෙම බුරුල් කරලා හිරේ දාලා ඉන්න අයෝ ටික ගන්නවා. ගන්න යන අතරේ දන්න කියන හිතවතුනුත් ගන්නද හදන්නේ කියන එක තමයි රටේ ප්‍රශ්නේ සමාජ ප්‍රශ්නේ හැම දෙනාගේම කතිකාව. පෙරිලා එයිද එහෙම නැත්නම් නිකම් වෙයිද? මේ අද MRC පාල කාටුනේ සිරිකොතට පඩි ගෙවන්නේ රනිල් ගෙදරින් ගෙන්නලලු. නැතුව ඉතින් දැන් මහ බැංකුවෙන් ගෙනල්ලා ගෙවන්න කියලා ඒ මොකද නෑනේ සල්ලි ඉස්සර ලයිට් බිල ගෙවා ගන්නත් බැරුව ඉන්නකොට ගෙවපු කට්ටිය හිටියත් දැන් නම් ඒවත් නෑ වගේ. මෙන්න MD විරත්නගේ කාටුනේ මැනින් විරෝධයට නගින්න උත්සාහයක් දරුවා පාට්ලි චම්පික මහත්මයා ගිහිල්ලා හැබැයි බැරි වුණා නගින්න කියලා තමයි කියන්නේ. විසඳුම දාගෙන ඒගොල්ලෝ ගියා කියලායි කියන්නේ තුමාත් තරලා. මේ අතරේ විශාලම සුළං නිල බලාගාරය විවෘත කළා. සරදම් කියන්නේ ඒකෙනුත් අපට හුළං වෙයිද දන්නේ නැහැ කියලා මේ කාටුනේ නම් අද අහනවා. දාසගේ කාටුනේ කියන්නේ එකවල්ලේ පොල් කියලා කියන කතාව මේ විදිහට. ඒ අනුව තමයි හිටපු අධ්‍යාපන ඇමතිත් දැන් ඉන්න අධ්‍යාපන ඇමතිත් මෙතන හැබැයි ඩලස් ඇමතුමාව නම් දාලා නැහැ. බන්දුලත් එකයි ජීඑලුත් එකයි
එකවල්ලේ පොල් තමයි වෙනස් වෙන්නේ කොහොමද ඉතින් එක ආණ්ඩුවේ අය. පංකජ රවින්දගේ කාටුනේ hina වැස්ස පන්දම් දැල්වීම සහ පන්දම් ඇල්ලීම කියන එක කාරණා දෙකක්. පන්දම් දැල්ලන් ඉන්නේ කවුද? පන්දම් අල්ලන් ඉන්නේ කවුද කියන එක තමයි අද කාටුනෙන් මේ විදිහට පෙන්눔 කරලා තියෙන්නේ. අපි කවියෙන් අවසන් කරනවා අද වැඩසටහන. මෙන්න අවසන් කවිය. ඒ අනුව දවසේ පද 4 තමයි මේ ගෙන එන්නේ. හැන්දෙන් එකයි බීවේසුව ඇමතිනිය බොන්නට බිය කෙනා බොන්නට ගිය කෙනා ගංගාවක් වැනිය. දුන්නේ කාලි මෑනියෝ බව පල උනිය සුන්වේ නම් කොවිඩ් දිව ඔසුවකි පැනිය. අද දවසේ මේ කවියත් එක්ක වැඩසටහන අවසන් කරනවා. Derana Aruna. Sri Lanka's breakfast show.